සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සම්පසාදනී සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වය දරන්නේ බුලත් සිංහල පදිංචිව සිට මීට වසරකට පෙර මිය පරලෝ ගිය පින්වත් ජිනදාස වාද්දෝගේ පියාණන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමේ අදහසින් ඒ ආදරණීය බිරිඳ වෙන සීතා කුරුප්පු මහත්මිය, රසිකා වාද්දෝගේ, ජයන්ති වාද්දෝගේ, යමුනා වාද්දෝගේ, උපුල් ධම්මික, ප්‍රසාද් චන්දන සහ අනුරුද්ධ ආශ්‍රී යන දූ දරුවන් විසින් තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින ඔබට සිද්ධ කරන්නේ. ලෝකයට ධර්මය අහන්ට සලස්වනවා කියන එක කෙනෙකුට කරන්ට ලැබෙන දුර්ලභම පින්කමක්. මොකද එහෙම කියන්නේ ධර්මයක් අහන්ට ලැබුණාට පස්සේ සැනසීමක් නැතුව ජීවිත ගත කරන අයගේ ජීවිතවලට සැනසිරිදායක වචනයක් නම් ඇහෙන්නේ, ඒ සැනසිරිදායක වචනය ඇහෙන්නේ බුද්ධ වචනයකින්ම මිසක් වෙන කිසිවකින් නෙමෙයි. මොකද මිනිස්සුયો හිතවල තියෙන දුක් කරදර පීඩා දුරු කර ගැනීම පිණිස නොයෙකුත් දේවල් අහනවා. සමහරලාට හිතට දුකක් කරදරයක් පීඩාවක් ආවහම කෙනෙක් සංගීතය අහන්න පෙළඹෙනවා. කෙනෙක් මුහුදු වෙරළක් අයිනට ගිහිල්ලා ඔහේ බලාගෙන ඉන්නවා. තව කෙනෙක් තමන්ගේ දුක මුළු ලෝකෙටම දුරකථනයෙන් හෝ කතා කර කර ලෝකයාටම ඒ දුක කියනවා. නොයෙකුත් අවවාද උපදෙස් ගන්න යනවා ඒ දුක නිවා ගන්න හිතාගෙන. නමුත් ඒ හැම දෙයකින්ම ඒකාන්තයෙන් මේ හටගත්තා වූ දුක සංසිඳන විදිහේ දෙයක් නම් ඇහෙන්නේ නැහැ. මොකද ඒ දුක නිවීම පිණිස යම් කරුණක් කියන කෙනෙක් ඇද්ද? ඒ හැම කෙනෙක්ම පින්වත්නි නිකලෙස් කෙනෙක් නෙමෙයි. කෙලෙස් සහිත අයගෙන්මයි කෙලෙස් වලින් දුක් විඳින පීඩාවට පත් වෙලා ඉන්න මිනිසයා සරණක් හොයන්නේ, පිහිටක් හොයන්නේ. ඉතින් කෙලෙස් සහිත මිනිසයා කියන දෙයකින්, කෙලෙස් සහිත කරුණකින් කවදාවත් කෙලෙස් දුරු වෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳෙන්නේ නැහැ. නමුත් නිකලෙස් බවට පත් වූ, විතරාගී බවට පත් වූ, විත දෝෂී බවට පත් වූ, විත මෝහී බවට පත් වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරන යම් වචනයක් ඇද්ද? ඒ උතුම් බුද්ධ වචනය විරාගී ධර්මයක්. විරාගී ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා මේ විරාගී ධර්මයේ යම් කෙනෙක් ශ්‍රවණය කළොත් ඒ හිත විරාගයට පත් වෙනවා. සංසිඳීමට පත් වෙනවා. සැනසීමට පත් වෙනවා. ඒකාන්ත සැපයක් ලබන්න පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යම් කෙනෙක් ශ්‍රවණය කළොත්. ඒකයි අපි කීවේ මේ පින්වතුන් අද මේ කරන මේ ධර්ම දානමේ පින කියලා කියන්නේ ලෝකයාට සැනසීමක් ඇති කරලා දෙන, හිතට සැනසීමක් උපද්දවන, කනට සැනසීමක් ඇති කරන දහමක් අහන්න ශ්‍රවණය කරන සලස්වනවා. ඒ නිසා මේ පින්වතුන් දුර්ලභම පිනක් තමන්ගේ ජීවිතේට රැස් කරනවා.
මොකද පින්වත්නි අනුන්ගේ ජීවිතවලට කෙනෙකුගේ හිතට සැනසීමක් දුන්නේ නැත්තම් ඔබේ හිතට කවදාවත් සැනසීමක් ලැබෙයි කියලා නම් හිතන්න එපා. මොකද එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. වපුරන්නේ යමක්ද නෙලන්නේ එහි අස්වැන්නයි. ඔබ අනුන්ට පීඩාවක් දීලා තියෙනවනම් අනුන්ට දුකක් දීලා තියෙනවනම් අන් අයව රවට්ටලා තියෙනවනම් ඔබ දුන්නේ යමක්ද පෙරලා ඔබට ඒක ලැබෙනවාමයි. ඒක ලෝක ධර්මයක්. අනුන්ට දුකක් දීලා කවදාවත් ඔබට ඒකාන්ත සැපයක් නම් ලබන්න බෑ. ලැබෙන්නේ දුකමයි. ඇයි ඔබ වපුරපු දේ ඔබට නිලන්න වෙනවා. අනුන් ඔබ රවට්ටලා තියෙනවනම් ඔබට කවදාවත් අවංකකම නම් මුණ ගැහෙන්නේ. ඔබ රැවටීමට ලක් වෙනවාමයි. අනුන්ට ඔබ බොරුවෙන් වංචා කරලා තියෙනවනම් ඔබට කවදාවත් වංචාවෙන් තොර බොරුවෙන් තොර ජීවිතයක් නම් ලබන්න හම්බෙන්නේ. ඔබ අනිවාර්යයෙන්ම බොරුවකට අහු වෙනවාමයි. වංචාවකට අහු වෙනවාමයි. මොකද එහෙම කියන්නේ මිලිඳු රාජ ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා සසරේ අපි එනකොට ගින්නට හසු කරලා කවුරු හරි කෙනෙක්ව ඝාතනය කරලා තියෙනවා නම් අපි මේ ජීවිතේ ගින්නට හසු වෙලා මිය යනවා. සසරේ එද්දී අනුන්ට වසවිස දීලා මරලා තියෙනවා නම් මේ ජීවිතේ අනුන්ට දුන්නු වසක් හෝ කැවිලා මැරිලා යනවා. ඒ නිසා අපි වපුරන දේ අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපිට නිලන්ට වෙනවමයි. බුදුරජාන් වහන්සේ වදාළේ ඒකයි කම්මස්සකා මානව සත්තා. මේ මිනිස්සු මේ මිනිස්සයෝ මේ සත්වයෝ කර්මයේ දායාද කරගෙන ඉන්නේ. කර්මයේ උප්පත්ති ස්ථානය කරගෙන ඉන්නේ. කර්මයේ ඥාතියා කරගෙන ඉන්නේ. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. යම් කර්මයක් කරයිද එහි විපාකය තමා සතු කරගෙන ඉන්නේ. ඒ නිසා මේ පින්වතුන් ලෝකෙට සැනසීමක් ඇති කරන කෙනෙකුගේ හිතට මනුෂ්‍ය సంతාණයට සැනසීමක් උපද්දන ධර්මයක් ලබා දෙනවනේ අහන්න ශ්‍රවණය කරන්න සලස්වනවනේ. එතකොට ඔබ දෙන්නේ ලෝකෙට සැනසීම. එහෙනම් ඔබට පෙරලා ලැබෙන්නේ මොකද්ද? සැනසීම ඇති කරන වචන ඔබට අහන්න ලැබෙනවා. ඒකයි ධර්ම දානමේ පින බුදුරජාන් වහන්සේ වදාලා සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර අග්‍රතම දානය ධර්ම දානයයි. ඒ නිසා බණ කියන අපිත් මේ අනුග්‍රහය දක්වන ඔබත් දෙපිරිසම ශ්‍රවණය කරන ඔබත් මේ ධර්ම දානමේ පිනට සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතේ හැමෝම කැමතිනේ අපි පිහිටක් පිළිසරණක් ඇතුව වාසය කරන්න. අනාථ විදියට අසරණ විදියට ඉන්න කවුරුත් කැමති නැහැ. අසරණ වෙලා ඉන්න කවුරුත් කැමති නැහැ මේ ලෝකේ. ඒ නිසා හැමෝම සරණක් හොයනවා විවිධාකාර දේවල් වලින්. ඒ කාලේ මිනිස්සු සරණක් පතාගෙන ගස් කොළන් සරණ ගියා. විශාල ගස්කල් සරණ ගියා. පර්වත සරණ ගියා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ කිසිවකින් ඒකාන්ත පිහිටක් ඒකාන්ත සරණක් සැපයක් ලැබෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් ධර්මයේ සංඝයා සරණ ගියොත් ඒතං සරණං කීම මේක තමයි කියනවා බය නැති සරණ. ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණ ගියොත් සියලු දුකින් නිදහස් වෙනවා කිව්වා. සියලු දුකින් නිදහස් කරන ධර්මයක් තමයි අපි මේ ශ්‍රවණය කරන්නේ. මිනිස්සු බුදුරජාණන් මේ දේශනාවේ සඳහන් වෙන්නේ මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ මේ දේශනාවේ නම පඨම නාථ කරන සූත්‍රය. පිහිට ලබා දෙන කරුණු ගැන වදාළ දෙසුම. අපේ ජීවිතයට පිහිටක් ලබා දෙන්නේ මෙන්න මේ කරුණ වලින් කියනවා. පිහිටක් ලබා ගන්නට කැමති නම් පිහිටක් ඇතුව වාසය කරන්න කැමති නම් ඒ කෙනා මෙන්න මේ දහම් කරුණ ටික ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට පිහිටක් හදාගන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අත්ත දීපා විහෙරත අත්ත සරණ අනන්‍ය සරණ. අනුන්ගෙන් සරණක් හොයන්න එපා. තමාට තමා පිහිටක් හදාගන්න. ධම්ම දීපා විහෙරත ධම්ම සරණ.
ධර්මයේම දූපත කරගන්න, ධර්මයේම පිහිටක් හදාගන්න. නෝ අනන්‍ය සරණ, අනුන්ගේ සරණක් හොයන්න එපා. මොකද අපි විවිධාකාර පුද්ගලින් අපේ ජීවිතයට ලං කරගන්නවා මේ අය නිසා අපිට යම්කිසි සැනසීමක් සරණක් අපේ ජීවිතයට ලැබෙයි කියලා. ඒ සැනසීමක් ලැබෙයි, පිහිටක් පිළිසරණක් ලැබෙයි කියලා හිතලා ලං කරගන්න අය නිසාම අපි දුකටපත් වෙනවා. සමහරු විවාහ වෙනවා සැනසille සැපසේ පිහිටක් ඇතුව මරණාසන්න මොහොතේ හරි අපිට කවුරු හරි ඉන්න ඕන, අවසාන කාලේ හරි වතුර පොදක් හරි දෙන්න කෙනෙක් ඉන්න ඕන කියලා හිතලා විවාහ වෙනවා. ඒ විවාහයන් නිසාම දුකටපත් වෙනවා. දරුවෝ හදනවා මරණාසන්න මොහොතේ අපිට කවුරු හරි ඉන්න ඕන කියලා. ඒ නමුත් දරුවෝ නිසාම ලෝකෙ ගොඩාක් දුක් විඳින දෙමව්පියෝ ඉන්නවා. විවිධාකාර පුද්ගලයන් ප්‍රියමනාපයි විදිහට අපි ජීවිතේට ලං කරගන්නවා. මෙයා නිසා මට කවදාවත් අසරණ වෙන්න නම් වෙන්නේ නැහැ. මේ කෙනා හිටියොත් මට හොඳටම ඇති කියලා හිතලා අපි එක එක අය අපේ ජීවිතේට ලං කරගන්නවා. නමුත් ඒ අය නිසාම අපිට දුකටපත් වෙනවා. අනාථ වෙන්න වෙනවා. අසරණ වෙන්න වෙනවා. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රිය දේ නිසා ශෝකේ උපදිනවා. ප්‍රිය දේවල් නිසා බය උපදිනවා. ප්‍රිය අප්‍රිය දේවල් නැති අය සැපසේ වාසය කරනවා. ඒ නිසා අපි ප්‍රියයි කියලා ලං කරගන්න බොහෝ දේවල්, අපිට සරණක් ලැබෙයි කියලා හිතලා ලං කරගන්න බොහෝ දේවල් නිසා අපිට සරණ නැති වෙලා යනවා. පිහිට නැති වෙලා යනවා. අසරණ වෙන්න සිද්ධ වෙනවා අපිට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි, මහණෙනි පිහිට ඇතිව වාසය කරව. පිහිට නැතුව වාසය කරන්න එපා කිව්වා. මහණෙනි පිහිටක් නැතුව වාසය කිරීම දුකක්. බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් අනුකම්පාවද කියලා ශ්‍රාවකීන්ට. ගොඩාක් කරුණාවන්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි පිහිටක් ඇතුව වාසය කරන්න. පිහිටක් නැතුව නම් වාසය කරන්න එපා. පිහිටක් නැතුව වාසය කිරීම දුකක් ජීවිතයකට. මහණෙනි හැබැයි මේ පිහිට හදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයෙන්. පුද්ගලයෙකුකින් නෙමෙයි. පුද්ගලියෝ සරණ යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පුද්ගලයෙක් විදිහට සරණ යනවා නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න. පිරිසක් විදිහට සරණ යනවා නම් ශ්‍රාවක සංඝයා සරණ යන්න. වෙන කවුරුත් සරණ යන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ දස ධර්මයන් 10ක් අපේ ජීවිතේට පිහිට ලබා දෙනවා. මේ ධර්මයන් 10න් තොරව අපිට පිහිට ලබා දෙන වෙන කිසිවක් නැහැ. කරුණු 10ක් තියෙනවා. මේ කරුණු 10 අපිට ජීවිතයට පිහිට හදලා දෙනවා. පිහිටක් ඇතුව වාසය කරන්න ඔබ කැමති නම් මේ කරුණු මනාකොට ශ්‍රවණය කරලා ටික ටික හරි ජීවිතයට පුරුදු පුහුණු කරගන්න. ඒක ඒකාන්තයෙන්ම පිහිට පිනිස පවතිනවාමයි. අපි මේ මොහොතේ යම් අසරණ භාවයකට පත් වෙලා ඉන්නවා නම් ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ කරුණු 10න් අපි බැහැර වෙලා. මේ කරුණු 10 අපේ ජීවිත වලින් ඈත් වීමත් එක්කම අපි අසරණ වෙලා වාසය කරනවා. නමුත් මේ කරුණු 10 අපේ ජීවිතයේ ඇති කරගෙන අපි මේ කරුණු 10 තුල සිහිය පවත්වමින් වාසය කරනවා නම්, ජීවිතේ ගත කරනවා නම් අපි අසරණ වෙන්නේ නැහැ. ඒ නිසා අසරණ වෙලා ඉන්න ඔබටත්, අසරණ වෙන්න ඉන්න ඔබටත් අසරණ නොවි සිටින්න, පිහිටක් ලබා ගන්නට, පිහිටක් හදා ගන්නට සුන්දර ධර්මයක් තමයි මේ උතුම් සූත්‍ර දේශනාවෙන් කියවෙන්නේ. මේ නාත කරන ධර්මයන් බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතයට පුරුදු පුහුණු කරගන්න. ඒ හේතුව අපි අසරණ වෙන වෙලාව පින්වත්නි අපිට කලින් කියලා එන්නේ නැහැ. අපි නොසිතූ මොහොතක අපිට අසරණ වෙන්න වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ අසාතං සාත රූපේන පිය රූපේන මප්පිය. අමිහිරි දේ මිහිරි ස්වරූපයෙන් එනවා. අප්‍රිය අමනාප දේ ප්‍රිය ස්වරූපයෙන් එනවා. නමුත් ඒ සියල්ලම ප්‍රමාදී පුද්ගලයාව යට කරගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අප්‍රමාදී වෙන්න. ප්‍රමාද වුණොත් අපි අසරණ වෙන වෙලාව හොයාගන්න බෑ.
ඒ නිසා අපේ ජීවිතවලින් බොහෝ අය ඵල ප්‍රයෝජන ගන්නවා අපි ප්‍රමාදයට වැටීමත් එක්කම. කෙනෙකුට අපේ ජීවිතෙන් ප්‍රයෝජන ගන්නට බැරි වෙනවා අපි අප්‍රමාදයේ තුල වාසය කළොත්. ඒ නිසා අපි අසරණ වෙලාව අදද හෙටද කියලා කියන්න බෑ. අපි අද හොඳට හිටියට හෙට වෙනකොට අපි ඇඳට වැටිලා එක්තෙන් වෙන්න පුළුවන්. අද හොඳට හිටියට හෙට වෙනකොට අපිට කතා කරගන්න බැරි වෙන්න පුළුවන්. අද හොඳට හිටියට හෙට වෙනකොට අපිට කෑම කන්න බැරි වෙන්න පුළුවන්. අද හොඳට හිටියට හෙට වෙනකොට අපිට ඇවිද ගන්න බැරි වෙන්න පුළුවන්. අද ගොඩාක් ආදරය කරන අය අපිව වට කරගෙන හිටියට හෙට වෙනකොට ඒ සියල්ලෝම අමනාප වෙන්න පුළුවන්. ඒක තමයි ලෝක ධර්මය. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ නිරන්තරයෙන් කල්පනා කරන්න ප්‍රියමනාප දේවල් වලින් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රියමනාප දේවල් වල ස්වභාවය තමයි වෙනස් වෙන ස්වභාවයටපත් වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ආවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පාලා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ තේර ගාථාවල් වල සඳහන් වෙනවා ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා ආරංචි වුණාම ඒ ආරංචිය දැනගත්තු ගමන් දිසාවල් හොයාගන්න බැරුව ගියා කියනවා. උන්වහන්සේට කල්පනාව නැති වුණා කියනවා. ගොඩාක් දුකටපත් වුණා කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමිනී මේ සාරිපුත්තයන් වහන්සේගේ සිවුරු පාත්තර. ස්වාමිනී සාරිපුත්තයන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා ආරංචි වුණාම මට දිසාවල් අමතකුණා කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මං නුඹට කියා තිබුණා නේද? ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියලා මං කියලා තිබුණා නේද? මේ දේවල් වෙනස් වෙන ස්වභාවයට පත් වෙනවා කියලා මම නුඹට කියලා තිබුණේ නැද්ද කියලා ඇහුවා. ප්‍රියමනාප දේවල් මොන මොහොතක හරි පින්වත්නි වෙනස් වෙලා යනවා. ඒ නිසා අද අපිට බොහොම ආදරෙන් ලං වෙලා ඉන්න අය හෙට වෙනකොට වෙනස් වෙලා යන්න පුළුවන්. හෙට වෙනකොට වෙනස් වෙලා යද්දී අපිට ඒක දරා ගන්න බැරි වෙන්නේ අපි පිහිටක් හදාගෙන නැත්තම්. ධර්මයෙන් පිහිටක් හදාගෙන නැත්තම් ඒ දේවල් වෙනස් වෙලා යද්දී සිහි විකල් වෙන්න පුළුවන්. පපුවේ අමාරු හැදෙන්න පුළුවන්. ඊළඟට හඬා වැළපෙන්න පුළුවන්. ජීවිතෙන් පවා සමුගන්න හිතෙන්න ඔබට පුළුවන් ප්‍රිය අය අපෙන් අයත් වෙලා යද්දී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ හැම දෙයකටම මුහුණ දෙන්න නම් අපි අපේ ජීවිතයට ධර්මයෙන් මෙන්න මේ කරුණු 10 තුල පිහිටක් හදාගන්න. ඒකයි උන්වහන්සේ වදාළේ පිහිටක් නැතුව වාසය කරන්න එපා. ඒක පිහිටක් නැතුව වාසය කරන එක දුකක්. ඒ නිසා පිහිටක් ඇතුව වාසය කරන්න කිව්වා. උන්වහන්සේ වදාලා මේ පිහිට අපිට හදලා දෙන්නේ මොන කරුණ වලින්ද? ඕම් පළවෙනි කාරණාව ලස්සන කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ වදාලා. අපිට හැකි ආකාරයකට මේ කාල සීමාව තුළ මේක විග්‍රහ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇත්තේ වසන්නේ වෙයි. අනුමාත්‍ර වරදෙහි බිය දකින සුළුව වාසය කරන්නේ වෙයි. ශික්ෂාපදයන්හි හික්මෙන්නේ නම් මෙය අපේ ජීවිතයට පිහිට හදලා දෙන දෙයක්. ජීවිතයට ආරක්ෂාවක් හදලා දෙන දෙයක්. මොකද සිල්වත් බව සිල් රකින්න එක අපේ ජීවිතයට ආරක්ෂාවක්. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ප්‍රබල විදියට බොරු කියන්න පුරුදු වෙලා ඉන්නවා නම් එයා ඒ සිල්පදේ කඩලා තියෙනවා. එතකොට එයාගේ දුස්සීල බවක් තියෙනවා. ඒ දුස්සීල බවම එයාට යම් දවසක විශාල හානියක් ඇති කරනවා. ඒ නිසා ඒ විශේෂයෙන්ම මේ බොරු කියන එක නම් අතිශයින්ම භයානකයි. බොරුවේ ආදීන මම ඔබට කියන්න එක්තරාම සත්‍ය සිද්ධියක්. එක්තරා තරුණ ළමයේ තමන් ගෑනු ළමයෙක් එක්ක යාළු වුණා. තරුණ දුවක් එක්ක යාළු වුණා. හැබැයි ඒ ගෑනු ළමයා යාළු කරගන්න යද්දී ප්‍රේම සම්බන්ධය ඇති කරගන්න යද්දී මෙයා මොකද කළේ? ඒ ප්‍රේම සම්බන්ධය ඇති කරගන්න හදන ඒ ගෑනු ළමයාට බොරු කිව්වා. බොරු කියලා තමයි යාළු කරගත්තේ. නමුත් බලන්න බොරුව කියන දේ පින්වත්නි බොහෝ කාලයක් පවත්වන්න බෑ. සත්‍ය කියන දේ කොයි මොහොතක හෝ එළියට එනවාමයි. අපි කොච්චර බොරුවෙන් අනුන්ට චෝදනා කර කර ඒ අය විනාශ කරන්න හැදුවත් සත්‍ය කියන දේ වසන් කරන්න බෑ. සත්‍ය එළියට එනවාමයි. බොරුවේ ආදීනව බලන්න
අර ගැහැණු ළමයාට පස්සේ කාලෙක මේ පිරිමි ළමයා කරපු බොරුව ආරංචි වුණා. නමුත් කොහොම හරි කරලා මේ පිරිමි ළමයා ආපහු අර ගැහැණු ළමයාත් එක්ක ප්‍රේම සම්බන්ධය පටන් ගත්තා. හැබැයි ඒ ගැහැණු ළමයා ඒ ප්‍රේම සම්බන්ධය ආයි පටන් ගත්තේ ඇත්තටම ආදරෙන් නෙමෙයි. නුඹ මට කළ මේ අපරාධයට මං නුඹෙන් පලි ගන්නවා කියන අදහසින්. මේ කතාව බොහෝ දිගයි. නමුත් මං කෙටියෙන් ඔබට කියන්නේ පස්සේ කාලෙක ආරංචි වුණා ඒ ගැහැණු ළමයා මේ පිරිමි ළමයාට අමනුෂ්‍ය බන්ධනයකින් විසක් බඩට කවලා මරන්න සැලැස්සුවා. අර කාරණාව හේතු කොටගෙන අර පිරිමි ළමයා හැබැයි මේ පිරිමි ළමයා දන්නේ නැහැ මේ ගැහැණු ළමයා මෙහෙම දෙයක් මේ Tamanට කරලා තියෙනවා කියලා. පිරිමි ළමයා අසීමිතව අර ගැහැණු ළමයාට ආදරය කරනවා. නමුත් ගැහැණු ළමයා කරන්නේ මේ පිරිමි ළමයාව රවට්ටන එක. හැබැයි ඒ තරුණ පුතා ඒ කාරණාව දන්නේ නැහැ. දෙමව්පියෝ කිව්වා මේක නවත්තන්න කියලා. නමුත් අහන්නේ හේතුව අර දුන්නු බන්ධනය නිසා ඒ පිරිමි ළමයා අර ගැහැණු ළමයාට දාසකම් කරනවා. ගැහැණු ළමයා යමක්ද කියන්නේ ඒක විතරයි අහන්නේ. මේ ලෝකේ යාට ඒ පිරිමි ළමයාට විශ්වාසය ගැහැණු ළමයා විතරයි. අම්මා තාත්තවත් Tamanට හිතවත් කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නේ නැති තත්ත්වයටපත් වුණා. අන්තිමට මොකද සිද්ධ වුනේ? ඒ පිරිමි ළමයා ටික ලෙඩ වෙන්න පටන් ගත්තා. ඇස් අන්ධ වෙන්න පටන් ගත්තා. කාලයක් ගියා මරණයටපත් වුණා. අදටත් ඒ පිරිමි ළමයා දන්නේ නැහැ තමන්ගේ මරණය සිද්ධ වුණේ ඒ තමන්ගේ මරණයට හේතුව තමන් ගොඩාක් ආදරය කරපු තමන්ගේ ගැහැණු ළමයා බව. ඒ ගැහැණු ළමයා දැන් වෙනත් කසාදයක්. හැබැයි ඒ ගැහැණු ළමයාගේ වෛරය මේ මොහොතේ ඒ වෛරය යම් විදිහකින් පලිය ගත්තා. ඒ පලි ගැනීමට හේතු ප්‍රධානම හේතුව බොරුව. ඒ නිසා තරුණ ළමයි විශේෂයෙන්ම මේ ලස්සන ගැහැණු ළමයෙක් දැක්කට පස්සේ ලෝකෙම තියෙන බොරු ඇද බාලා අර ළමයාව යාළු කරගන්නවා. හැබැයි මේ මෝඩ දරුවන්ට හිතෙන්නේ මේ අය යාළු වෙලා යම් දවසක අපි විවාහ වෙනවා. එතකොට මම මේ බොරුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම මේ බොරුව ආරංචි වෙනවා නේ කියලා කල්පනා කරන්නේ. ඒ නිසා කෙටි කාලයකින් යම් කිසි දෙයක ආස්වාදය ලබන්න ඕනා කියන අදහසින් මොකද කරන්නේ? ලෝකෙට බොරු කියනවා. බොරුවේ ආදීනව බලන්න අන්තිමට ජීවිතෙන් පවා සමුගන්න සිද්ධ වුණා. පවුලේ හිටපු එකම දරුවා ඒ අම්මා තාත්තට අහිමි වෙලා ගියා. ඒ දරුවා එහෙම ජීවිතෙන් සමුගන්නකොට තව කෙනෙක් බොහෝ ලොකු කර්මයක් සකස් කරා. ඒකයි නාගසේන මහරහතන් වහන්සේ වදාළේ සසරේ එද්දී අනුන්ට වසවිස කවල මරලා තියෙනවනම් මේ ජීවිතේ යාට අනුන්ට දෙන දෙයක් හරි කැවිලා මැරෙනවා. එතකොට ඒ දරුවා එහෙම මරණයටපත් වෙන්න කර්මය අපි දායාද කරගෙන ඉන්නේ පින්වත්නි. ඒ තරුණ දරුවා මැරෙන්න හේතුව එයා සසරේ ඒ වගේ දෙයක් කරලා. හැබැයි එයා කර්මය ගෙවද්දී තව කෙනෙක් කර්මයක් සකස් කරනවා. අර ගැහැණු ළමයා ආත්ම භාව 1000ක් වසවිස කැවිලා මැරෙන විදියට කර්මයක් සකස් කරනවා. ඇයි? බුදුරජාණන් වහන්සේ වදාලා තිරිසන් සතෙකුට කන්න ටිකක් දුන්නොත් ආත්ම භාව 100ක් විපාක දීලා අවසන් වෙනවා. එතකොට සාමාන්‍ය දුස්සීල මිනිස්සෙකුට කන් ටිකක් දුන්නොත් ආත්ම භාව 1000ක් දහස් වතාවක් විපාක දීලා අවසන් වෙනවා. එහෙනම් මනුස්ස ජීවිතයක් විනාශ කරා නම් වසක් විසක් දීලා මරණයටපත් කරා නම් ඒ ගැහැණු ළමයාට උරුම වෙන ජීවිතේ කුමක්ද? දහස් වතාවක් ආත්ම භාව 1000ක් එයාට වසවිස කැවිලා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. බලන්න ආදරේ මුවාවෙන් කරගත්තු දේවල්. බොරුවේ ආදීනව. ආන් ඒකයි බලන්න මේ දරුවට එතකොට මරණයටපත් වෙන්න සිද්ධ වුණේ පිහිටක් නැතුවමයි. අසරණ වෙලා මරණයටපත් වෙන්න සිද්ධ වුණා. මේ කුමක් නිසාද? දුස්සීල බව නිසා. බොරුවේ ආදීනව නිසා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කිසි භික්ෂුවක් බොරු කියනවා නම් ඒ භික්ෂුව ගුණධර්ම වලින් හීනයි. එයාගේ ගුණධර්ම නැහැ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා විහිළුවටවත් බොරු කියන්න එපා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතයට පිහිට හදා දෙන ධර්මයක් තමා කුමක්ද? සිල්වත් බව. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා භික්ෂුව සිල්වත් වෙයි නම් භික්ෂුව විතරක් නෙමෙයි ඔබ කවුරුත් සිල්වත් වෙයි නම්
ඒ ශික්ෂාපදයන්හි හික්මෙනවා නම් ඒක නාත කරන ධර්මයක්. පිහිට හදලා දෙන ධර්මයක්. පිළිසරණක් හදලා දෙන ධර්මයක්. කවුරු නැතත් තමන්ට තමන්ගේ සීලය සිහිපත් කරද්දී සතුටුයි. බුදුරජාණන් වහන්සේ වදාලා සිල්වත් කෙනා විශාරදයි. එයා බය නැහැ. එයාට හැංගෙන්න දෙයක් නැහැ. නමුත් දුස්සීලකම් කළොත්, බොරු කළොත්, වංචා කළොත්, ඒ වංචාව, ඒ බොරුව තමන්ගේ ඉදිරියට එද්දී එයාට හැංගෙන්න සිද්ධ වෙනවා. එයා ලෝකෙන් වහන් වෙන්න කල්පනා කරනවා. එයාට ලෝකෙට මුහුණ දෙන්න බෑ. එතකොට එයා අසරණ වෙලා වාසය කරනවා. නමුත් සත්‍ය කතා කරා නම්, ලෝකෙට වංචා කරේ නැත්තම්, ලෝකෙ රැවට්ටුවේ නැත්තම් එයාට හැංගෙන්න දෙයක් නැහැ. එයාට අසරණ වෙන්න දෙයක් නැහැ. එයා විශාරදව සමාජයට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතයට පිහිට හදා දෙන නාත කරන ධර්මයක් තමයි සිල්වත් බව. ඒ නිසා සිල්වත් වෙන්න කිව්වා අපට. බුදුරජාණන් වහන්සේ වදාළේ මහමුහුද වෙරළ සීමා කරගෙන තියෙනවා වගේ මේ ශාසනයේ වෙරළ තමා, සීමාව තමා, ආරම්භය තමා සීලය. සීලෙන් තමා පටන් ගන්නෙ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දෙවෙනි නාත කරන ධර්මය මහණෙනි භික්ෂුව ධර්මයේ බොහෝ සෙයින් අසන ලද්දේ වේ. ඇසූ ධර්මයේ දරන්නේ වේ. මේ ධර්මය හොඳට අහන්න ඕන. අහලා ඒක හිතේ දරා ගන්න ඕන. ඇසූ ධර්මයේ හිතේ රැස් කර ගන්න ඕන. ඒ ධර්මයෝ ධර්මයෝ කල්යාණෝ පටන් ගැනීමකින් යුක්ත වෙද්ද, කල්යාණෝ මැදකින් යුක්ත වෙද්ද, කල්යාණෝ අවසානයකින් යුක්ත වෙද්ද, ඒ අහපු ධර්මය මනාකොට නුවණින් මනසින් විමසන්න ඕන. නුවණින් අවබෝධ කරනවද? ආන්ගේ නුවණින් අවබෝධ කරපු ධර්මය තමාට පිහිට හදලා දෙනවා. ඇයි දුකක්, කරදරයක්, කම්කටොළුවක්ට එනකොට එයාට අර මතකයේ තියාගත්තු ධර්මයේ තමයි සිහියට එන්නේ. නොකල වැරදි වලට ලෝකේ චෝදනා කරද්දී, නිന്ദා අපහාස ලබද්දී, අසාධාරණයට ලක් වෙද්දී ධර්මයක් හිතේ නැත්තම් එයා ලෝකෙට වෛර කරන්න පෙළඹෙනවා. ලෝකෙන් පලිගන්න පෙළඹෙනවා. ලෝකෙට නිന്ദා කරන්න පෙළඹෙනවා. ලෝකෙට චෝදනා කරන්න පෙළඹෙනවා. ලෝකෙන් සාධාරණයක් හොයනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සසරේ සාධාරණත්වයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. අපි කොච්චර යහපත් දෙයක් කරත් මේ ලෝකේ මේ සසර අසාධාරණයි. නොකල දේවල් වලට නිന്ദා අපහාස, ගැරහිලි, චෝදනා කෙලවරක් නෑ මේ සංසාරේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ සසරේ දුක් බොහෝමයි. පින්වත් මහණෙනි, ඔබත් මමත් ධර්මයන් හතරක් අවබෝධ නොකළ නිසා ගොඩාක් මේ සංසාරේ දුක් විඳලා තියෙනවා. ඒ නිසා මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සසරින් නිදහස් වෙන්න කිව්වා. ඒ නිසා දුකක්, කරදරයක්, පීඩාවක් ආපු වෙලාවට අසරණ නොවී ඉන්නට අපි මේ ධර්මයේ හොඳට අහලා දරාගෙන හිටියොත්, නිතර නුවණින් විමසලා තිබ්බොත්, ඒ දුක්, කරදර, පීඩා එන වෙලාවට එයාට ධර්මයේ සිහිපත් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හිත බොහෝ කාලයක් රාගයෙන් අපිරිසුදු වෙලා, මේ හිත බොහෝ කාලයක් සසරේ ද්වේෂයෙන්, මෝහයෙන් අපිරිසුදු වෙලා තියෙන්නේ. ඒ නිසා නිතර සිහි කරන්න කිව්වා මේ සසරේ ස්වභාවය. මේක තමයි සසර. දුක්, කරදර, පීඩා එද්දි, නිന്ദා අපහාස එද්දි, ගැරහිලි එද්දි, චෝදනා එද්දි, අසාධාරණකම් වලට ලක් වෙද්දි නිතර සිහි කරන්න ඕන. හිත ප්‍රඥාවෙන් මෝරන්ට නම්, නුවණ මෝරන්ට නම් එයා නිතර සිහි කරන්න කිව්ව සංසාරේ ස්වභාවය. මේ තමයි සසර. එතකොට එයා කලකිරින්නේ පුද්ගලයාට නෙමෙයි, සසරටයි. එතකොට එයා මේ සසරින් නිදහස් වෙන්න ධර්මයේ හැසිරෙනවා. හැබැයි අපි ප්‍රශ්න කරදරෙද්දී පුද්ගලයාට චෝදනා කරමින්, පුද්ගලයා කෙරෙහි කලකිරෙද්දී ඒ පුද්ගලයාව අතහැරලා තව පුද්ගලෙක් අල්ල ගන්නවා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ වදාළේ කෙහෙල් ගස් පතුරු ගන්නවා වගේ. අරටුවක් හොයාගෙන යන මිනිස්සෙක් කෙහෙල් වනයේකට ගිහිල්ලා හොඳ මහත දෙහෙත කෙහෙල් ගස් පතුරු ගන්නවා අරටුවක් හොයලා. පළවෙනි ගහ පතුරු ගන්නවා, ඒකේ අරටුවක් නැහැ. හිතනවා ඊළඟ ගහේ හරි අරටුවක් ඇති. ඒ නිසා ඊළඟ ගහත් පතුරු ගන්නවා. කෙහෙල් වනයේම පතුරු ගැහුවත් එයාට අරටුවක් නම් හොයාගන්න හම්බෙන්නේ. ඒ වගේ එක පුද්ගලයෙක්ගෙන් අසාධාරණයක් වෙද්දී, එක ආයතනයකින් අසාධාරණයක් වෙද්දී ඒ ආයතනය අතහැරලා අනිත් ආයතනයට එනවා. මේකෙන් නම් එහෙම වෙන එකක් නැහැ. එක පුද්ගලයෙක් අසාධාරණකමක් කරද්දී ඒ පුද්ගලයා අතහැරලා තව පුද්ගලයෙක් කරන, මෙයා නම් එහෙම කරන එකක් නැහැ. හැබැයි ඒ සියල්ලෝම කෙලෙස් සහිතයි.
ඒ එක තැනකින්වත් අපිට සාධාරණයක් හොයන්න බෑ. හේතුව තමයි මේ සසරේ ස්වභාවය. කෙලෙස් සහිත සත්වයින්ගේ ස්වභාවය ඕකයි. ඒ නිසා අපි පුද්ගලයෝ කෙරෙහි කලකිරෙන්නේ නැතුව සසර පිළිබඳවමයි කලකිරෙන්න ඕන. මේ සසරේ මම විඳින දුක් කියලා කල්පනා කළොත් එහෙම යා සසරට කලකිරෙනවා. එහෙම නැත්නම් පුද්ගලයන්ට කලකිරිලා පුද්ගලයොත් එක්ක කෝන්තර හදාගෙන තව තවත් සසරට කර්ම රැස් කරගන්නවා. දැන් අර ගෑනු ළමයා කරගත්තේ එහෙම එකක්. එයා කල්පනා කරා නම් තමන්ගේ ඒ පිරිමි ළමයා තමන්ට බොරු කරද්දී අනේ මමත් සංසාරේ බොරු කරලා ඇති මේ විදියට රවට්ටලා ඇති. ඒ නිසා මම මෙයාට සමාව දෙන්න ඕනේ කියලා සමාව දුන්නා නම් අද ඒ පිරිමි ළමයා ජීවතුන් අතර ඒ ගැහැණු ළමයා දහස් වතාවක් විපාක දෙන විදියට කර්මයක් සකස් කරගන්නේ නැහැ. නමුත් කලකිරුණේ තමන්ම ආදරය කරපු ඒ තමන්ගේම පෙම්වතාට. එතකොට අපිට හොද්දට කල්පනා වෙනවා එතන ආදරයක් තිබිලා නැහැ. එහෙනම් තවත් කර්මයක් සකස් වුණා. සසරේ කවදාවත් අවංක ආදරයක් මුණ ගැහෙන්නේ නැහැ. ගෑනු ළමයාට මුණ ගැහෙන්නෙත් නැහැ. පිරිමි ළමයාට මුණ ගැහෙන්නෙත් නැහැ. දෙන්නම බොරු කරා. සසරේ හැටි. නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මයේ හොඳට නුවණින් අවබෝධ කරලා තියෙනවා නම් ඒක අපේ ජීවිතයට පිහිට හදලා දෙන ධර්මයක්. නාත කරන ධර්මයක්. තුන්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි භික්ෂුව කලන මිතුරන් ඇත්තේ වේ. කල්යාණ සහායකයන් ඇත්තේ වේ. කලන මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වේ. යම් හේකින් භික්ෂුව කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙලා ඉන්නවනම් කල්යාණ මිත්‍රයා කියලා දෙනවා මේක පින මේක පව මේක සසරේ හැටි මේවයින් ගැලවෙන්න මේක අයහපතක් මේක පුරුදු කරන්න මේක බැහැර කරන්න මෙයයි කුසලය මෙයයි අකුසලයේ කියලා ඒ කල්යාණ මිත්‍රයා විසින් කියා දෙනවා. දුක් කරදර පීඩා එද්දී කල්යාණ මිත්‍ර ඇසුරේ හිටියොත් ඒ කල්යාණ මිත්‍රයා කියනවා මේ විදිහට කල්පනා කරන්න. මේ විදිහට කටයුතු කරන්න කියලා ඒ කල්යාණ මිත්‍රයා විසින් අවවාද අනුශාසනා කරනවා. ආන් එතකොට එයාට යම් පිහිටක් තියෙනවා. මොකද කල්යාණ මිත්‍රයා අවවාද අනුශාසනා කරන්නේ ධර්මයක් තුල පිහිටලා ධර්මයකින්මයි. එතකොට මේ ධර්මයේ අයිති බුදුරජාන් වහන්සේටයි. බුදුරජාන් වහන්සේ කියන්නේ වීත රාගී වීත දෝෂී වීත මෝහී උත්තමී. ඒ විරාගී මනසින් තමයි ධර්මයේ ලෝකෙට කීවේ. එතකොට මේ විරාගී ධර්මය අහන ඕනම කෙනෙක්ගේ හිත විරාගයටපත් වෙනවා සංසිඳෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කල්යාණ මිත්‍ර ඇසුර ජීවිතයට පිහිටක් හදලා දෙනවා. සැනසීමක් උපද්දලා දෙනවා. නාත කරන ධර්මයක්. ඊළඟට උන්වහන්සේ වදාලා තවද භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇති කරන ගුණධර්මී යුක්ත වෙයි. ඉවසීමෙන් යුක්ත වෙයි. අන්න කීකරුකම ඉවසන මේ කීකරු බව ඇති කරන කීකරු බව කියලා කියන්නේ ගුණධර්මයක්. කෙනෙක්ගේ ජීවිතයේ තියෙන. අම්මා තාත්තා කියන දේ දරුවෙක් අහනවා නම් ඒ දරුවා කීකරුයි. එහෙනම් ඒ දරුවා ගුණවත් කෙනෙක්. ගුණධර්මයකින් යුක්ත කෙනෙක්. ඉවසන බව ගුණධර්මයක් ජීවිතේ. අවවාද ලැබෙන විට පැදකුණුකට පිළිගන්නා බව එයාගේ ජීවිතයේ තියෙන ගුණධර්මයක්. මෙන්න මේ කියන කාරණා භික්ෂුව කීකරු නම් කීකරු බව ඇති කරන ගුණධර්මයෙන් යුක්ත නම් ඉවසීමෙන් යුක්ත නම් අවවාද ලැබෙන විට පැදකුණුකට පිළිගන්නවා නම් ගරු බුහුමන් සහිතව පිළිගන්නවා නම් ආන් ඒක යාට පිහිට සලසාලන ධර්මයක්. නාත කරන ධර්මයක්. දැන් බලන්න අර තරුණ දරුවා ඒ පුතා ඒ තාත්තා අම්මා කියන දේ ඇහුවනම් ඒ අවවාදයට කීකරු වුණා නම් ඒ අවවාදයේ ගෞරවයෙන් යුක්තව පිළිගත්තා නම් ඉවසුවා නම් අතේ ජීවිතේ එහෙම වෙන්නේ නැහැ. නමුත් එයාට ඒ ජීවිතෙන් සමුගන්න සිද්ධ වුණේ ඒ ජීවිතේට ඒ වගේ හානියක් සිද්ධ වුණේ මේ කියන ගුණධර්ම ටික නැති වුණ නිසා. ඒ නිසා දෙමව්පියෝ කියන දේ අහන්නේ නැති දරුවන්ට හොඳ පාඩමක්. දෙමව්පියන්ගේ අවවාදයට අවනත නොවන දරුවන්ට හොඳ පාඩමක් මේක. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක නාත කරන ධර්මයක්. කීකරු බව, ඉවසන ගුණයේ යුක්ත බව, අවවාද ලැබෙන විට ගරු බුහුමන් කොට පැදකුණු කොට පිළිගන්නා බව නාත කරන ධර්මයක්. ඊළඟට උන්වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවද මහණෙනි භික්ෂුව ශ්‍රාබ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදුමහත් වැඩපළ සොයා බැලිය යුතු ඇද්ද ඒ පිළිබඳව දක්ෂයි. ඒ කියන්නේ එකට ධර්මයේ හැසිරෙන අයගේ ඒ ධර්මයේ හැසිරෙන අයත් එක්ක එකට වාසය කරලා අපි හිතමු නිවසක නම් ඒ ගෙදර අයත් එක්ක එකට වාසය කරද්දී ඒ ගෙදර අය සම්බන්ධයෙන් කළ යුතු නොකළ යුතු දේ යා හොඳට හඳුනනවා. ඒ පිළිබඳව කම්මැලි නෑ, දක්ෂයි. අලස බයෙන් තොරව
හොයලා බලලා වැඩපළ කරනවා. ගෙදරක දරුවෙක් ඉන්නවා නම් තරුණ දරුවෙක්, දුවෙක් හෝ පුතෙක් හෝ ඒ දරුවෝ තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් යමක් කළ යුතු ඇත්නම් ඒ පිළිබඳව හොයලා බලලා කරනවා. දක්ෂයි. විමසලා බලලා කටයුතු කරනවා. ආන් ඒක පිහිට හදලා දෙන ධර්මයක් කියනවා ජීවිතේට. බුදුරජාණන් වහන්සේ ළඟට දේශනා කරනවා 6 වෙනි කාරණාව. තවද මහණෙනි භික්ෂුව ධර්මයට කැමති වූයේ වෙයි. ප්‍රිය වූ බසින් ධර්මයේ දේශනා කරන්නේ වෙයි. ගැඹුරු ධර්මයේ ගැඹුරු විනෙහි උදාර සතුටක් ලබනවා. ධර්මයේ සතුටින් අහනවා. දැන් අපි මේ ධර්මයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ කුමක්ද දේශනා කරලා තියෙන්නේ අපේ ජීවිත හදාගන්න කියලා බොහොම ආසාවෙන් ගෞරවයෙන් යුක්තව අහනවා. ප්‍රිය වූ බසින් ධර්මයේ දේශනා කරනවා. ගැඹුරු ධර්මයට ආසයි. එතකොට මේ ගැඹුරු ධර්මයට ආශා බවත් ඒ ගැඹුරු ධර්මයේ විනෙහිත උදාර වූ සතුටක් විඳින්න බව එයාට පිහිට හදා දෙන දෙයක්. නාත කරන ධර්මයක්. මොකද හේතුව ධර්මයට ආශා වෙන්න එයා ධර්මයටමයි ලැබි වෙන්නේ. ධර්මයට ලැබි වෙන්න එයා ධර්මයේ හැසිරෙන්න කැමැත්ත උපදවනවා. එතකොට මේ ධර්මයේ හැසිරෙන්න කැමැත්ත උපද්දවද්දී එයාගේ ජීවිතයෙන් දුක් කරදර පීඩා බැහැර වෙනවා. ඇයි හේතුව? එයා දුක ස්පර්ශ කරන්නේ නැහැ ධර්මයේ ස්පර්ශ කරද්දී. ධර්මයේ තුලින් ජීවිතයට සැනසීම ලැබෙන නිසා එයා දුකින් ටික ඉව ඈත් වෙනවා. නිවන කරා ලං වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා මේ ධර්මයට කැමති වෙන බවත් ප්‍රිය වූ බසින් ධර්මයේ දේශනා කරන බවත් ගැඹුරු ධර්මයේ විනෙහි උදාර සතුටක් විඳින එකත් පිහිට හදා දෙන ධර්මයක්. නාත කරන ධර්මයක්. 7 වෙනි කාරණාව බුදුරජාන් වහන්සේ වදාලා තවද මහණෙනි භික්ෂුව පටන්ගත් වීරියෙන් යුක්ත වූයේ වෙයි. අකුසල් ප්‍රහාණය කිරීමටත් කුසල් උපදවා ගැනීමටත් නිසි බල ඇත්තෙක් වෙයි. එහෙනම් අකුසල් ප්‍රහාණය කරන්නටත් කුසල් උපදවා ගන්නටත් එයා කුසලයේ මොකක්ද අකුසලයේ මොකක්ද කියලා හඳුනාගෙන ඉන්න ඕන. කුසලයේ අකුසලයේ වෙන්කොට හඳුනා දෙන්නේ ධර්ම ශ්‍රවණයමයි. ධර්මයේ අහලා නැත්තම් කුසලයේ කියන්නේ මොකක්ද අකුසලයේ කියන්නේ මොකක්ද කියලා එයාට හඳුනා ගන්නට බෑ. එතකොට එයා කුසලයේ අකුසලයේ හඳුනාගන්නේ නැති නිසා ඒක හඳුනා ගැනීමට හැකියාවක් නැති නිසා එයා බලවත්ව අකුසල් කරන්න පෙළඹෙනවා. නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා අහනවා ස්වාමිනී දැන කරන පවේද විපාක වැඩි නොදැන කරන පවේද විපාක වැඩි. නාගසේන මහරහතන් වහන්සේ ලස්සන උපමාවකින් වදාලා පින්වත් මහරජාණෙනි ගිනිගෙන දිලිසෙන යකඩ ගුලියක් තියෙනවා. ඕක ගිනිගෙන දිලිසෙන යකඩ ගුලියක් කියලා දන්න කෙනෙකුත් ඉන්නවා නොදන්න ලදරුවෙකුත් ඉන්නවා. වැඩිපුර පරිස්සමින් අල්ලන්නේ ලදරුවාද මේ දන්න කෙනාද කියලා වැඩි හිටියද කියලා. දන්න කෙනා පරිස්සමින් අල්ලනවා. නොදරුවා මොකද කරන්නේ? අරක ලස්සනට පේන නිසා ටක් ගාලා බදාගෙන අල්ල ගන්නවා. වැඩිපුරම පිච්චෙන්නේ කාවද කියලා ඇහුවා. නොදන්න කෙනාද දන්න කෙනාද? නොදන්න ලදරුවා. ආන් ඒ වගේ දැන කරන පවේ විපාක අඩුයි. මොකද එයා දන්නවා ඒක පවක් කියලා. ඒ නිසා එයා ඒ පව කවදා හරි හදාගන්න මහන්සි ගන්නවා ඒ වැරද්ද. හැබැයි මේක පාපයක් කියලා නොදන්න කෙනා මොකද කරන්නේ? ඒ පව ආයි කරනවා. නැවත කරනවා ඒ පව. ඒ පවක් කියලා දන්නේ. එතකොට ඒකේ විපාක වැඩි. එයා පවක් කියලා හඳුනන්නේ නැති නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමකින් තොරව කවදාවත් කුසලයේ අකුසලයේ නම් වෙන්කොට හඳුනා ගන්නට බෑ. කුසල් අකුසල් වෙන්කොට හඳුනාගන්නේ නැතුව උපන් අකුසල් කෙසේනම් ප්‍රහාණය කරන්නද? නූපන් කුසල් කෙසේනම් උපද්දවන්නද? ඒ නිසා ධර්මයක් අහන්නේ නැති කන් කිසි පළක් නැහැ. ඒ නිසා මිනිස් ජීවිතයක් ලැබුණා අපි ධර්මයමයි අහන්න ඕනේ. ටික හරි නමුත් අපේ ජීවිතයේ ධර්මය අහන්න පුරුදු වුණොත් අපි අපේ ජීවිතයෙන් ටික හරි අකුසල් බැහැර වෙයි. ටික හරි ධර්මය අහන්න පුරුදු වුණොත් ටික හරි පිං රැස් වෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා වහින වෙලාවට කලයක් එළියෙන් තිබ්බට පස්සේ ওই කලයට වතුර බිඳුව හරි එකතු වෙලා යම් දවසක මේ කලේ පිරීලා ඉතිරිලා යනවා. ඒ නිසා උන්වහන්සේ වදාළ ආන් ඒ වගේ උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචන. ඒ නිසා ටික හරි නමුත් කරන පිනෙන් ඒ කෙනාගේ ජීවිතේ පිනෙන් පිරීලා යනවා. ඒ නිසා
ටික ටික හරි ධර්මය ඇහුවොත් ඔබ ටික ටික හරි අකුසල් ප්‍රහාණය කරයි. ටික ටික හරි ධර්මය අහන්න ලැබුණොත් ඔබ ටික ටික හරි කුසල් වඩයි. ටික ටික හරි තමන්ගේ පව අයින් කරයි. ටිකින් ටික ඔබ පින් රැස් කරන්න පටන් ගනී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පටන්ගත් වීරිය යුක්ත බව අකුසල් ප්‍රහාණය කිරීමට කුසල් උපදවා ගැනීමට නිසි බල ඇති බව දැඩි වීරිය යුක්ත බව මේක අත්නොහල වීරිය ඇත්තේ වෙයිද මේක තමන්ගේ ජීවිතයට පිහිට හදලා දෙන ධර්මයක් නාථ කරන ධර්මයක්. ඊළඟට උන්වහන්සේ 8 වෙනි කාරණාව වදාලා තවද මහණෙනි භික්ෂුව ලද දෙයින් සතුටු වූයේ වෙයි. ලද සිවුරකින් පිණ්ඩපාතයකින් සෙනසුනකින් ගිලම්පසකින් සතුටු වෙනවා නම් ලැබුණු දෙයකින් සතුටු වෙන්න පුළුවන් බව පින්වත්නි පැවිදි ජීවිතයට වගේම ගිහි ජීවිතයටත් බොහෝ උපකාරයි. නැති දේ ගැන විඳෝ ඉන්නවට වඩා තියෙන දේ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ඒ ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් ඒ ගෙවල් වල අඩදම්බර අඩුයි. කලකෝලාහල අඩුයි. ප්‍රශ්න අඩුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඒක ජීවිතේට පිහිට හදලා දෙන දෙයක්. උන්වහන්සේ වදාළ නිසා ලද දෙයින් සතුටු වීමේ හැකියාව නාථ කරන ධර්මයක්. 9 වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි භික්ෂුව මනා සිහි ඇත්තේ වෙයි. නුවණින් යුතුව උතුම් අයුරින් සිහිය පවත්වන්නේ වෙයි. ඒ තමයි බොහෝ කලකට පෙර කරන ලද යමක් ඇද්ද කියන ලද යමක් ඇද්ද ඒක නැවත සිහි කරන්න පුළුවන් විදිහේ නුවණකින් යුක්තයි. සිහියෙන් යුක්ත බව. ලෝකෙ සිහියෙන් නැති නිසා මේ ඔක්කොම ප්‍රශ්න මුලාවෙන් යුක්තව කටයුතු කරන්නේ. සිහි නුවණ නැහැ. ඒ නිසා තමයි ගොඩාක් ප්‍රශ්න ලෝකෙ තියෙන්නේ. හැබැයි සිහියෙන් යුක්ත බව, සිහි නුවණින් කටයුතු කරන බව, ඉවසන්න ඕනා තැන ඉවසන බව, කලබල වෙන්න ඕනා තැන කලබල වෙන එකත්, ඉවසන්න ඕනා තැන ඉවසන එකත්, ඒව සිහි නුවණින් යුක්ත බවයි. නුවණින් යුක්තව කටයුතු කිරීම පිහිට සලසා දෙන දෙයක්. නාථ කරන ධර්මයක්. එතකොට ධර්මය අහලා තිබ්බොත් තමයි එයාට මේ විදිහට සිහි නුවණ පවත්වන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ හැම දෙයකටම ප්‍රධානයි ධර්ම ශ්‍රවණය. ඊළඟට උන්වහන්සේ වදාලා 10 වෙනි කාරණාව තවද මහණෙනි භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි. මනවින් දුක් ගෙවී යාමේ සමර්ථ වූ ආර්ය තියුණු අවබෝධයකින් යුක්ත වෙයි. කියන්නේ දුක හටගන්න ආකාරයට නෙමේ කල්පනා කරන්නේ ප්‍රඥාවන්ත කෙනා දුක සංසිඳන ආකාරයටයි. දුක ගෙවී යන ආකාරයටයි. හට ගැනීමත් නැතිවීමත් පිළිබඳව මනා මේ අවබෝධයකින් යුක්ත නම් ඒක ප්‍රඥාවන්ත බවයි. දුක ෂේ වෙන විදිහට කල්පනා කරන එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ දුක ප්‍රහාණය කරන්නටයි. දුක්ඛ සමුදය කියන්නේ දුක හට ගන්න ආකාරයට කටයුතු කරන්න නෙමෙයි දුක ප්‍රහාණය කිරීම පිණිස තියෙන්නේ. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුකින් නිදහස් වෙන්නයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥාවන්ත බව, තියුණු අවබෝධයකින් යුක්ත බව, වැටහෙන ප්‍රඥාවකින් යුක්ත බව පිහිට හදා දෙන දෙයක්. මුද්ද නුවණක් තියෙනවා නම් අරුබුද වලටපත් වෙන්නේ නැහැ ජීවිත. නුවණ නැති මෝඩ තැනැත්තා අවුලෙන් අවුලට යනවා. ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට යනවා. කලබල වෙවි බුදුරජාණන් වහන්සේ වදාලා අන්ධෙක් වගේ කටයුතු කරන්නේ. තරහට යට වූ සිතින් වාසය කරන කෙනා කුද්දෝ අත්තන්න ජානාති කුද්දෝ අත්තන්න පසති. ක්‍රෝධයට යට වූ සිතින් වාසය කරන කෙනා අන්ධෙක් වගේ. තමාට යහපත පිණිස කටයුතු කරන්නෙත් නැහැ. අනුන්ට යහපත පිණිස කටයුතු කරන්නෙත් නැහැ. ක්‍රෝධයට ඊළඟට මුලාවට පත්වෙච්ච කෙනා තමන්ට යහපත පිණිස කටයුතු කරන්නේ අනුන්ට යහපත පිණිස කටයුතු කරන්නේ යහපත කියලා හිතලා අයහපතම කරගන්නවා ජීවිතේට. අඳුරෙන් අඳුරටම යනවා. හරියට අඳුරේ කෙනෙක් ඇවිදින්න ගිහිල්ලා අන්ධෙක් අඳුරේ ඇවිදිනවා වගේ. එහෙමත් නැත්නම් අඳුරු කාමරයක කෙනෙක් කළුවරේ ඇවිදින්න ගිහිල්ලා මේ දොර කියලා හිතලා මේ ජනේලි කියලා හිතලා එක එක තැන්වල හැපි යනවා වගේ තමයි තරහට යට වූ සිතින් වාසය කරද්දී නුවණින් තොරව කටයුතු කරද්දී එයා කරන දේ වර්ධිනවා. කරන දේ වර්ධිනවා. හේතුව නුවණ නැති නිසා, ප්‍රඥාව නැති නිසා. ඒ නිසා ප්‍රඥාවන්ත කෙනා මොකද කරන්නේ? කොච්චර කරදරකම් කටළු ආවත්, නිന്ദා අපහාසාවත්, චෝදනා ගැරහිලි ආවත් එයා ඉවසීමෙන් ඉන්නවා. මොකද හේතුව එයා දන්නවා හට ගැනීමක් තියෙනවා නම් නැතිවීමකුත් තියෙනවාමයි.
සංස්කාරයන්ගේ ස්වභාවය තමයි උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති නැතිවීමක් තියෙනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒ පවතින කාලය තුල විපරිණාමයට පත් වෙන වෙනස් වෙවි යනවා. ප්‍රශ්නයක් හටගත්තට පස්සේ හටගත්තු විදිහට මේක පවතින්නේ නැහැ. ඒක විපරිණාමයට පත් වී වෙනස් වෙවි ගිහිල්ලා ඒක නැති වෙන දවසක් එනවා. එතකන් ප්‍රඥාවන්ත කෙනා ඉවසන ගුණයේ යුතුව වාසය කරනවා. ඒ නිසා මේ ප්‍රඥාවන්ත බව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතේට පිහිට හදා දෙන දෙයක්. නාත කරන ධර්මයක්. ඒ නිසා පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිහිට ඇතුව වාසය කරව. පිහිටක් නැතුව වාසය කරන්න එපා. මහණෙනි පිහිටක් නැතුව වාසය කිරීම දුකක්. මහණෙනි මේ ධර්මයන් 10 ඔබට පිහිට හදා දෙනවා. ඒ නිසා ශ්‍රාවකීන්ට අනුකම්පා ඇති ශාස්ත්‍රුන් වහන්සේ නමක් හැටියට බුදුරජාණන් වහන්සේ කළ යුත්තේ කළා. උන්වහන්සේ 45 වසරක් පුරාවටම ලෝක සත්‍ය තමන්ගේ ශ්‍රාවකීන්ට අනුකම්පාවෙන් ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් ඒ ලෝක සත්‍යයට පිහිට හදා දෙන දෙයක් කියා දුන්නා. මම පිහිට හදාගත්තා මෙන්න නුඹත් පිහිට හදාගන්න. ධර්මයේ ශ්‍රාවකත්වයට පැමිණි අපි කළ යුත්තේ ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන පිහිටක් හදාගන්න එකයි. ඒ නිසා මේ උතුම් කරුණු 10 මේ නාත කරන ධර්ම මේ පිහිට සලසාලන ධර්ම අපේ ජීවිතයට පුරුදු පුහුණු කරගෙන අසරණ නොවි මරණයට පත්වෙන පිහිටක් ඇතුව වාසය කරන පිරිසක් බවට පත්වීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් සදාටම නිදහස් වීම පිණිස ඒකාන්තයෙන්ම පිහිට උපකාර ධර්මයක්ම වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ සම්ප්‍රසාදිනී ධර්ම දේශනා මාලාවේ අද දින විකාශන දායකත්වයේ දරනු ලබන්නේ බුලත් සිංහල පදිංචිව සිට මීට වසරකට පෙර මිය පරලෝ ගිය ජිනදාස වාද්‍යෝගේ පියාණන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමේ අදහසින් ඒ පින්වත් බිරිඳ වන සීතා කුරුප්පු මෑණියන් ඒ වගේම රසිකා වාද්‍යෝගේ ජයන්ති වාද්‍යෝගේ යමුනා වාද්‍යෝගේ උපුල් ධම්මික ප්‍රසාද් චන්දන අනුරුද්ධ ආශ්‍රි යන දූ දරුවන් විසින් තමයි මේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. ඉතින් මේ ධර්ම දාණයෙන් රැස් කළ සියලු පින් අපි පළමු කොට අනුමෝදන් කරමු පින් කැමති දෙවියන්ට. පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටුණු දෙවියෝ මේ පින්වත් හැම දිනාම ආදරයෙන් රැක බලා ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින ඔබ අප හැම දෙනා නමින් මේ ජීවිතයේ සසර පුරාවටත් මිය ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ඒ සීතා කුරුප්පු මෑණියන් නමින් මීට වසරකට පෙර මිය පරලෝ ගිය ආදරණීය ස්වාමි පුරුෂයා වන ජිනදාස වාද්‍යෝගේ පියාණන්ට පරලෝ වශයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කම සඳහා නොයෙක් අයරින් දායකත්වයේ දරූ සියලු දෙනා නමින් පවුල්වල ඥාතීන් මිත්‍රාදී සියලු දෙනා නමින් මිය පරලෝ ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා සැපවත් වේවා. සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත් ලබත්වා. ඊතා සෝසේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළ උදාර පින එකසේම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරන ඒ බුලත් සිංහල පදිංචි පින්වත් සීතා කුරුප්පු මෑණියන්ට ඒ වගේම රසිකා වාද්‍යෝගේ ජයන්ති වාද්‍යෝගේ යමුනා වාද්‍යෝගේ උපුල් ධම්මික ප්‍රසාද් චන්දන අනුරුද්ධ ආශ්‍රි යන දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල ඥාතිත මිත්‍රාදී සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලුම
ඒ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැදූ වැඩූ ආදරණීය දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සියලු දුක් කරදර පීඩා දුරු වේවා. සියලු යහපත ජීවිතයට සැලසේවා. හැම දිනාටම තුන්වන් සරණින් දෙවි රැකවරණින් ගෞතම සම්බුද්ධ ශාසනය තුල සුවසේ පින්දහම් රැස් කරගෙන සතුටින් සැනසෙල්ලේ ජීවත් වෙන්න උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්න මේ රැස් කළ උදාර පින එකසේම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.